සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. සදැවතුනි බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සංවේදනය කරන සද්ධම්මං අති දුර්ලභං ධර්මදේශනා මාලාවේ 8 වන දිගහැරුම අද දවසේත් මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ උදෙසා වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ මාළඹේ සුදර්ශන මාවත පදිංචි සමන්තා ඉද්දමල් දෙනිය දියණිය සහ අමල් බටවල බෑණනුවන් ප්‍රදාන පවුලේ පින්වත් පිරිස. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ සක් දෙවිඳුන් ඇතුළු කෝටි ගණන් දිව්‍ය රාජයන් වහන්සේලා ආරමුණු කරගෙන. සක් දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. පින්තුනි, අද මේ උතුම් වූ සද්ධම්මං අති දුර්ලභං යන ධර්මදේශනා මාලාව සඳහා දායකත්වයේ ලබා දෙන ඔබ තමන් විතරක් තනිවම ධර්ම ශ්‍රවණය කරනවා පමණක් නෙවෙයි, ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන්න, ධර්මයේ sannivedanaya කරන්න කටයුතු කරුණු කාරණා සෝදානම් කරගන්නට යෙදුණා. තමන් විතරක් ධර්ම ශ්‍රවණය නොකළ බොහෝ පිරිසකට සංසාර සාගරයෙන් එතෙර යන්න උපකාර කරන්නයි ඔබ මේ ධර්ම දානය සිද්ධ කරගන්නේ. ඔබ සියලුම දෙනාගේම හිතේ මහත් වූ අනුකම්පාවක් ඇති වෙන්නට ඇති. අපි වගේම බොහෝ දෙනෙක් සසරින් එතෙර යන්න ඕනේ. ඒ නිසා අපි ශ්‍රවණය කරන ධර්මයේම ලෝකයට අපි දානය කරන්න ඕනේ. එහෙම මහත් වූ අනුකම්පාවක් කරුණාවක් ඉපද ගැනීම ඔබට මට සංසාර සාගරයෙන් එතෙර වෙන්න විශේෂයෙන් වටිනවා. ඒ වගේමයි තව පිරිසකට සංසාර සාගරයෙන් එතෙර යන්න මගත් ධර්ම දානය නිසා විවර වෙනවා. සීමාවකින් පණවන්නට බැරි තරම් ආනිසංස ලැබෙන මේ මහ කුසල කර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විදිහටම සිද්ධ කරගන්න ඕනේ. ධර්ම දානපතියන් බවට පත් වෙන ඔබ භාග්‍යවතුන් වහන්සේ පණවපු විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකක්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදී මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.
එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දානයෝ, මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයෝ ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අපි සද්ධම්මං අති දුර්ලභං යන දේශනා මාලාවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ දේශනා මාලාවේ 7 වෙනි කොටස මීට කලින් අපි සාකච්ඡා කළා. දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 8 වෙනි කොටසේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවයි අපි සාකච්ඡා කර හිටියේ. ඊළඟ මහා පුරුෂ ලක්ෂණ කිහිපයත් අපි අද සාකච්ඡා කරමු. මහා පුරුෂ ලක්ෂණ අතර උද්දග්ග ලෝමෝ කියන මහා පුරුෂ ලක්ෂණයයි අපි මේ සාකච්ඡා කරන්නේ. පින්තුනි, එක එක්කෙනාගේ සිරුරේ රෝම එක එක විදිහට පිහිටලා තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ තියෙන සියලු රෝමයන් දකුණට කැරකිලා නැවත ඉහළ බලාගෙන මුහුණ බලාගෙන ඉන්නවා වගේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ රෝමයන් පිහිටලා තියෙන්නේ. හැබැයි ඔබේ වගේ මං වගේ අපේ ශරීරයේ තියෙන ලෝමයන් විවිධ විදිහට තැනින් තැනින් විවිධ පාටින් තැන් තැන්වල පිහිටලා තියෙනවා. නමුත් අපේ වගේ නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ ලෝම කූපයන් පිහිටලා තියෙන්නේ. ඒක සඳහන් කරනවා සියලුම ලෝමයන් දක්ෂිනාවර්තව නැවිලා ගිහිල්ලා දකුණට කැරකිලා නැවත ඉහළ බලාගෙන ඉන්නවා වගේ තමයි පිහිටලා තියෙන්නේ. මේ ලෝම කූපයන් වල පැහැය කොයි වගේද කියන කාරණාව සඳහන් කරනවා. ඔබේ වගේ මං වගේ අපේ නම් සාමාන්‍ය අයගේ නම් තඹ පාට, කහ පාට, සුදු පාට, කළු පාට, ලා කළු පැහැය විවිධ පාටින් පිහිටනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ සඳහන් කළා ඊ타මත්ම තද නිල් පැහැයෙන් යුක්තයි මේ ලෝම කූපයන් පිහිටලා තියෙන්නේ කියලා. ඒ තමයි උද්දග්ග ලෝමෝ කියන මහා පුරුෂ ලක්ෂණය. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය බ්‍රහ්මජු ගත්තෝ. ඒ මහා පුරුෂ ලක්ෂණය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය හරි ඍජුයි. ඒ කියන්නේ කෙලින් මනාලෙස පිහිටලායි තියෙන්නේ. දැන් අපේ ශරීරය අපි තැනක හිටගෙන ඉන්නකොට තැනකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය කොයි වගේද, අපේ කය කොයි වගේද? එක්ක අපි ඉදිරියට නෙමිලා තියෙනවා. වකුටු වෙලා වක් වෙලා තියෙනවා. එහෙම නැතිනම් පිටිපසට නෙමිලා ගිහින් තියෙනවා. එහෙම නැතිනම් දෙපැත්තෙන් වම් අත පැත්තට හෝ දකුණු අත පැත්තට හෝ නෙමිලා තියෙනවා. බෙල්ල හෝ නමාගෙන ඉන්නවා. ඒ තමයි අපේ හැටි. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ මේ සඳහන් කරනවා බ්‍රහ්මේකුගේ වගේ හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඒ මහෝත්තමයන්න් වහන්සේගේ ශ්‍රී දේහයේ හරි ඍජුයි කියලා. ඒ කියන්නේ මනාලෙස කෙලින් පිහිටලා තියෙනවා. අපේ වගේ කොන්ද නැමිලා බෙල්ල නැමිලා ඒ වගේ පිහිටන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය ඊ타ත්ම තේජාන්විතව බ්‍රහ්මේකුගේ ශරීර වගේ ඍජුව පිහිටලා තියෙනවා කියන කාරණාවයි මේ මහා පුරුෂ ලක්ෂණයෙන් විග්‍රහ කරන්නේ. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය සන්තුස්සදෝ. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී දේහයේ තියෙන දෙපිටි අතුල්, දෙපිටි පතුල්,
ඒ වගේම දෙවුර, බෙල්ල මෙන්න මේ කියන ස්ථාන හතම මාංශයන්ගෙන් පිරීලා තියෙන්නේ. ඊ타ත්ම ලස්සන ලෙස පිරිපුන්වයි පිහිටලා තියෙන්නේ. මේ පිරිපුන්කම නිසා කණ්ඩරා පේන්නෙත් නැහැ. නහරවැල් පේන්නෙත් නැහැ. ඒ වගේම ඇටකටු පේන්නෙත් නැහැ. මොකද හොඳින් මසින් වැහිලා තියෙන නිසා, පිරිපුන් වෙලා තියෙන නිසා. හොඳින් මසින් වැහිලා තියෙනවා කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් එන හුඟක් මහත වෙන්න ඇති. දැන් මහත පිළිබඳව නෙවෙයි මේ කියන්නේ. මහත නෑ භාග්‍යවතුන් වහන්සේ. එහෙමනම් කෙට්ටුයිද? නෑ කෙට්ටුයි කියන එකත් මේ විග්‍රහ කරන්නේ. මනාලෙස ඒ ශ්‍රී දේහි පිහිටලා තියෙනවා. ඊළඟ මහා පුරුෂ ලක්ෂණයෙන් සඳහන් කරනවා සීහ පුබ්බද්ද කායෝ. පින්තුනි සිංහයාගේ මේ ශරීරයේ ඉස්සරහ කොටස, ඉදිරිපස කොටස බොහොම සම්පූර්ණයි. ඒ නිසා සිංහයාට මහ තේජාන්විත භාවයක්, ආඩම්බර භාවයක්, ශක්තිමත් භාවයක් පේන්න තියෙනවා. හැබැයි මේ ඉස්සරහ කොටසනේ. නමුත් සිංහයාගේ පිටුපස කොටස සම්පූර්ණ නැහැ. සිංහයාගේ ඉස්සරහ කොටස සම්පූර්ණයි, පිටුපස කොටස සම්පූර්ණ වෙලා නැහැ. නමුත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහි සිංහයාගේ ඉදිරිපට කොටස යම්තාක් දුරකට සම්පූර්ණයිද සියල්ල සම්පූර්ණයි වගේ බුදු පියාණන් වහන්සේගේ මුළු ශ්‍රී දේහයම මනාලෙස සම්පූර්ණයි කියන කාරණාව සඳහන් කරනවා. සිංහයාගේ පසුපස කොටස සම්පූර්ණ නැති වුණත් භාග්‍යවතුන් වහන්සේගේ යටිකය සම්පූර්ණ නැහැ කියන එකද මේ කියන්නේ? නේ, ඒක නෙවෙයි. සිංහයාගේ ඉදිරිපස කොටස කොයිතරම් සම්පූර්ණයිද? මනාලෙස සම්පූර්ණයි. නමුත් සිංහයාගේ අග කොටස සම්පූර්ණ නැති වුණාට සිංහයාගේ මුල් කොටස වගේ භාග්‍යවතුන් වහන්සේගේ මුළු ශ්‍රී දේහයම මනාලෙස සම්පූර්ණ වෙලා තියෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දිහා කොයි පැත්තෙන් බැලුවත් මනාලෙස පිරිපුන් බවක්, සම්පූර්ණ බවක් පේන්න තියෙනවා කියන කාරණාව සඳහන් කරනවා. මනාලෙස ශාරීරිය පිරිපුන්. කොයි පැත්තෙන් බැලුවත්, කොයි දිශාවෙන් ඉඳගෙන බැලුවත්, කොයි විදිහට ඉඳගෙන බැලුවත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මනාලෙස සම්පූර්ණයි. ඒ සීහ පුබ්බද්ද කායෝ කියන්නේ මහා පුරුෂ ලක්ෂණය. මීළඟ මහා පුරුෂ ලක්ෂණය චිත්තංතරංසෝ. සාමාන්‍යයෙන් අපි වාගේ පුජ්‍යලයන්ගේ, අපි වගේ අයගේ මේ පිට මැද වලක් පිහිටලා තියෙනවා. කොඳු නාරටිය, කොඳු ඇට පේලිය හොඳට පේන්න තියෙනවා. ඒ නිසා පිට දෙපැත්තට බෙදලා තියෙනවා කොටස් දෙකකට වගේ. පිටකටු හොඳට පේන්න තියෙනවා. කොඳු නාරටියත් හොඳට පේනවා. ඒ නිසා පිට දෙපැත්තට බෙදලා තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ එහෙම පිට දෙපැත්තට බෙදලා නැහැ. කොඳු නාරටිය පේන්න නැහැ. ඒ වගේම මැද වලක් පිහිටලත් නැහැ. එහෙනම් සඳහන් කරනවා උන්වහන්සේගේ පිට ප්‍රදේශයේ තනි මාංශ රැල්ලකින්, මාංශයකින් වැහිලායි තියෙන්නේ. අඩු නැතිව තනි මාංශයකින් පිරීලා තියෙනවා. ඒ තමයි චිත්තන්තරංසෝ කියන මහා පුරුෂ ලක්ෂණය. නිග්‍රෝධ පරිමණ්ඩලෝ ඊළඟ මහා පුරුෂ ලක්ෂණය. යම්සේ මනාලෙස හොඳින් වැඩුණු, හැම අතින්ම හොඳින් වැඩිලා තියෙන මනා නුගරුකක් වගේ කියන කාරණාව සඳහන් කරනවා උන්වහන්සේගේ ශ්‍රී දේහය. ඒ කියන්නේ ඒ නුගරුක යම්තාක් කුසයිද, උස තරමටම ගහේ අතුපතර විහිදිලා පළල තියෙනවා.
ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ යම්තාක් උසයිද අත් දෙක දිගහැරියාම පළලත් ඒ ප්‍රමාණයමයි කියන කාරණාව සඳහන් කරනවා. තථාගතයන් වහන්සේගේ අත් දෙක ශ්‍රී හස්තයන් දිගහැරපුවාම ඒ දිග ප්‍රමාණයට කියනවා බඹෙහි කියලා. උසත් අන්න ඒ වගේමයි. මේ සඳහන් කරන්නේ උසට සරිලන මහතත් මහතට සරිලන උසත් පිහිටලා තියෙනවා. සමහර අය ඉන්න හුඟක් උසයි හැබැයි හුඟක් කෙට්ටු පේනවා. සමහරක් අය ඉන්න හුඟක් මිටි හැබැයි හුඟක් මහත පේනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ එහෙම නෙවෙයි. උසට සරිලන මහතත් මහතට සරිලන ශ්‍රී දේහයත් භාග්‍යවතුන් වහන්සේට පිහිටලා තියෙනවා. ආන්ගේ නිසා නිග්‍රෝධ පරිමණ්ඩලෝ කියන මහා පුරුෂ ලක්ෂණය සඳහන් කරනවා. මීළඟ මහා පුරුෂ ලක්ෂණය සම වට්ටක් කන්දෝ. සමහර අය ඉන්න හුඟක් මහතයි. සමහර අය ඉන්න හුඟක් කෙට්ටුයි. කෙට්ටු කෙනෙකුගේ දිහැ පැත්තෙන් බැලුවොත් පේන්නේ පැතලි වගේ. පැත්තකින් ඉඳලා බැලුවොත් කෙට්ටු කෙනෙක් දිහා අපට පේන්නේ පැතලි ස්වභාවය. ඉදිරියට ඇවිල්ලා බැලුවොත් එහෙම පේන්නේ අපට හුඟක් මහතයි වගේ තමයි පේන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දිහා කොයි පැත්තෙන් ඉඳගෙන බැලුවත් කොයි විදිහට බැලුවත් කොයි විදිහට ඉඳගෙන බැලුවත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය පේන්නේ සමමිතික ලෙස මනා ලෙසම පේනවා. මනා ලෙසම පිහිටලා තියෙනවා. මහතත් නැහැ, කෙට්ටුත් නැහැ. සුදුසු තරමට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය පිහිටලා තියෙනවා. මීළඟ මහා පුරුෂ ලක්ෂණය රසග්ග සග්ගී. පිරිතනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ තියෙන රසනහර සියල්ලක්ම 700කට පමණ මේ සියලුම රසනහර දිව අගට ජීවහ කියන්නේ දිවනේ. එතකොට දිව අගට යොමු වෙලා මනාව පිහිටලා තියෙනවා. සියලුම තථාගත ශ්‍රී දේහයේ තියෙන සියලු රසනහර දිව අගට මනාලෙස යොමු වෙලා පිහිටලා තියෙනවා. අපිට හිතන්නවත් බෑ නේද මේ කාරණා. අපිට විශ්වාස කරනවා කියන කාරණාවත් අපිට හිතන්න පුළුවන්. කොයි වාගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ ඇද්ද? ඒකට මේ කාරණා විග්‍රහ වෙනකොට අපිට එහෙම හිතෙනවනේ. එහෙනම් සඳහන් කරනවා උන්වහන්සේගේ දිව අගට උන්වහන්සේගේ ශ්‍රී දේහයේ තියෙන සියලු රසනහර මනාලෙස පිහිටලා තියෙනවා. යමක් ආහාර කරගත්තොත් ඒ සියලුම ආහාර රසයන් බුදු පියාණන් වහන්සේගේ මුළු ශරීරයේ පුරාවටම විහිදෙනවා. සියලුම රසනහර වලට දැනෙනවා. මුළු සිරුර පුරාවටම සමව බෙදි බෙදී රසය දැනෙනවා. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ එක කඩල ඇටයක්, එක මුං ඇටයක්, එක තල ඇටයක්, එක බත් ඇටයක්, එක කවුපි ඇටයක් වැළඳුවොත් උන්වහන්සේට එක තල ඇටයකින් උනත් දවසකට යැපෙන්න පුළුවන්කම ලැබුණා කියලා ඒ කාරණාව සඳහන් කරනවා. මේ නිසා තථාගත දේහයේ පුරාවටම අවශ්‍ය කරන සියලුම පෝෂණ ශක්තිය, සියලුම පෝෂණ ගුණයන් භාග්‍යවතුන් වහන්සේට ලැබෙනවා මේ දිවෙහි පිහිටලා තියෙන මේ රසනහර ක්‍රමය නිසා. එමනම් ඒ මහා පුරුෂ ලක්ෂණය තමයි රසග්ග සග්ගෙහි කියන මහා පුරුෂ ලක්ෂණය. සීහ හනු ඒ මහා පුරුෂ ලක්ෂණයෙන් සඳහන් කරනවා අපේ මුඛයේ සාමාන්‍යයෙන් පිහිටන්නේ දත් 32යි. අපේ සාමාන්‍ය ඔබ වගේ මං වගේ අපේ මුඛයේ පිහිටන්නේ සාමාන්‍යයෙන් දත් 32යි. ඒ වගේම සිංහයාගේ යටි දත් ඇන්ද සම්පූර්ණයි. උඩු දත් ඇන්ද සම්පූර්ණ නැහැ, අසම්පූර්ණයි. යටි දත් ඇන්ද සම්පූර්ණයි, උඩු දත් ඇන්ද සම්පූර්ණ නැහැ සිංහයාගේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ උඩු දත් ඇන්දත් යටි දත් ඇන්දත් දෙකම මනාලෙසම සම්පූර්ණ වෙලා තියෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. චත්තාලීස දන්තෝ
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ මනා ලෙස පිහිටලා තියෙන දත් ඇඳි දෙකේ දත් 20 පිහිටලා තියෙනවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ චත්තාලීස දන්තෝ කියන්නේ දත් 40ක් භාග්‍යවතුන් වහන්සේට පිහිටලා තියෙනවා. උඩු දත් ඇඳි දත් 20කුත් යටි දත් ඇඳි දත් 20කුත් මේ ආදි වශයෙන් දත් 40ක් භාග්‍යවතුන් වහන්සේට පිහිටලා තියෙනවා. මේ දත් පිහිටලා තියෙන ක්‍රමය නිසා මනා ලෙස හොඳින් මුඛය හැසිරවීමට භාග්‍යවතුන් වහන්සේට පුළුවන්. ඒ වගේමයි දන් වැළඳීමේදීද හොඳින් ආහාර වළඳන්න භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා. මේ දත් 40 පිහිටලා තියෙන ක්‍රමය නිසා. මීළඟ මහා පුරුෂ ලක්ෂණය සමදන්තෝ. මේ සමදන්තෝ කියලා කියන්නේ මේ දත් පිළිබඳවම සඳහන් වෙන මහා පුරුෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් අපි වගේ සාමාන්‍ය අයගේ දත් සමහර දත් උසයි. සමහර දත් මිටි. සමහර දත් ඇද වෙලා. සමහර දත් ඉස්සරහට නැමිලා. සමහර දත් පිටිපස්සට නැමිලා. ඒක සමහර දත් හරියට උඩට නේරල නැහැ. සමහර දත් හරියට පිහිටල නැහැ. නමුත් සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී මුඛයේ තියෙන මේ දත් 40ම සමදන්තෝ මනා ලෙසම එකම උසින් පිහිටලා තියෙනවා. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. එක සමාන උසකින්ම පිහිටලා තියෙනවා. ආන් ඒ නිසා සමදන්තෝ කියන මහා පුරුෂ ලක්ෂණය සඳහන් කළා. මීළඟ මහා පුරුෂ ලක්ෂණය අවිරල දන්තෝ. ඒත් දත් පිළිබඳවම තමයි. දන්ත මණ්ඩලයන් පිළිබඳවමයි. ශ්‍රී මුඛයේ දත් 40ක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළානේ. උඩු දත් ඇඳ 20යි, යටි දත් ඇඳ 20යි, දත් 40යි. අන්න ඒ සියලු දත් 40 මනා ලෙස පිහිටලා තියෙනවා. සිංහයෙකුගේ හණු වගේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම සමානයි කියන කාරණාවත් අපි සාකච්ඡා කළා. දැන් මේ අවිරල දන්තෝ කියන කාරණාවෙන් සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ සම දන්තයන් අතර කිසිම හිඩසක් නැහැ කියන කාරණාවයි මේ කියන්නේ. අවිරල දන්තෝ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ මේ දත් අතර කිසි හිඩසක් නැහැ. ආන් ඒ නිසා යම් ආහාරයක් වළඳපුවාම ඉතිරියක් රැඳෙන්නේ නැහැ. දැන් අපි සමහර ලාවට ආහාර අරගෙන නැවත දෙතුන් වතාවක් කට හේදුවත් කොහේ හරි අස්සක මුල්ලක මොනවා හරි ආහාර කොටසක් ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ අපේනේ. භාග්‍යවතුන් වහන්සේගේ එහෙම පිහිටන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ එහෙම පිහිටන්නේ නැහැ. සඳහන් කරනවා හිඩස් නැති නිසා වළඳපු ආහාරයක් ඉතිරි වෙන්නේ නැහැ. ආන් ඒ මහා පුරුෂ ලක්ෂණය සඳහන් කළා අවිරල දන්තෝ. මීළඟ මහා පුරුෂ ලක්ෂණය සුසුක්ඛ දාටෝ. අපේ දත් සාමාන්‍යයෙන් කහ පාට, සුදු පාට, ඒ වගේම බොල් පාට, විවිධ පාටින් විවිධ විදිහට පිහිටලා තියෙනවා. කහට පාට මේ විදිහට පිහිටියට භාග්‍යවතුන් වහන්සේගේ මනාලස පිහිටලා තියෙන මේ දන්ත මණ්ඩලයන් ඊ타ත්ම සුදු පාටින් බැබලෙනවා කියලා සඳහන් කරනවා. සුදු පාටින් බැබලෙනවා ඊටාම ලස්සනයි. හරියට කොයි වගේද? ඕෂධී තාරකාව වගේ කියලා සඳහන් කරනවා. ඕෂධී තාරකාව ඊ타ත්ම සුදුයිනේ. ආන් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ දන්ත මණ්ඩලයන් සුදු පාටින් බැබලෙනවා කියලා සඳහන් කරනවා. මීළඟ මහා පුරුෂ ලක්ෂණේ පහූත ජීවහෝ. ජීවහෝ කියන්නේ දිව. හරි විශේෂයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තියෙන දිව ඊ타ත්ම දිගයි, ඊ타ත්ම පළලයි කියන කාරණාව සඳහන් කරනවා. අපේ වගේ එහෙම නෙවෙයි. ඒ දිවෙන් මේ නැහැය පිරිමදින්නත්
ඒ වගේම ඒ දිවෙන් කිසිම අපහසුවකින් තොරව මේ කම්පෙති ස්පර්ශ කරන්නත් පුළුවන්කමක් තියෙනවා. අපහසුයක් නැතිව වෑයමක් වඩන්නේ නැතුව මේ නලල් මණ්ඩලය නලල් තලයම ඒ දිවෙන් ස්පර්ශ කරන්නත් පිරිමදින්නත් සම්පූර්ණයෙන් වහලා දාන්නත් පුළුවන්කම හැකියාව තියෙනවා. මේ තමයි උත්තර මානවක දැක්කේ නැති දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය. පහුගිය දේශනාවේදී අපි කෝසෝහිත වත්තගුහ්‍ය කියන කාරණාව මහා පුරුෂ ලක්ෂණය සාකච්ඡා කළා. දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි දැක්කේ නැති භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නම අවශ්‍ය මේ පහූත ජීව කියන මේ මහා පුරුෂ ලක්ෂණය. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය බ්‍රහ්මස්වරෝ. භාග්‍යවතුන් වහන්සේගේ හඬ මහා බ්‍රහ්මීකුගේ වගේ. මේ මෙතනින් මේ සඳහන් කරන්නේ අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වරය පිළිබඳව. මහා බ්‍රහ්මයාගේ හඬ මෙන් භාග්‍යවතුන් වහන්සේගේ හඬ පිහිටලා තියෙනවා. අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වරය අපි මේ සූත්‍රයේම ඉදිරියට සාකච්ඡා කරන නිසා මේ කාරණාව විතරක් අපි දැනට දැනගනිමු. ඉදිරියේදී මේ කාරණා සාකච්ඡා කරමු. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය අබිනීල නෙත්තෝ. මොකද මේ අබිනීල නෙත්තෝ කියන්නේ? නෙත්තෝ කියන්නේ නේත්‍ර. අබිනීල වර්ණයෙන් යුක්තයි. පිළිතුරු අපේ ඇස් ඉතින් අපි දැකලා තියෙනවානේ. සමහර අයට ගුරු පාට ඇස් තියෙනවා. සමහර අයට කළු පාට ඇස් තියෙනවා. සමහර අයට බොර පාට ඇස් තියෙනවා. ඉතින් විවිධ අයට විවිධ පාට ඇස් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රාවන් කොයිතරම්නම් ලස්සන නැද්ද? ඒ නේත්‍රා මණ්ඩලයේ කොයි පාටින් යුක්ත වෙන්නේ නැද්ද? කොයි වාගේ ලස්සනක් ඒ නේත්‍රා මණ්ඩලයන් වල පිහිටලා තියෙන්නේ නැද්ද? ඒක සඳහන් කරනවා බුදු පියාණන් වහන්සේගේ නේත්‍රාවන් ඊ타මත්ම නිල් පැහැයෙන් යුක්තයි කියන කාරණාව සඳහන් කරනවා. ඒකට හිතන්නකෝ රන්වන් පාට ස්වර්ණ වර්ණ ශරීරයක් තියෙන භාග්‍යවතුන් වහන්සේගේ මේ මුළු ශ්‍රී දේහේ පුරාවටම රත්තරන් පාටයි නම් බුදු පියාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ හැමදාම උදේට පිපුණු නෙළුම් මලක් වගේ හැම වෙලේම පිපිලා නම් පීදිලා නම් තියෙන්නේ. වෙහෙස ගතියක්, මහන්සි ගතියක් ඒ මුව මණ්ඩලයේ කවදාකවත් තිබුණේ නැහැ. හැම මොහොතකම මහ කරුණාවෙන් කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ බුදු පියාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ හැම මොහොතකම පිහිටලා නම් තියෙන්නේ. ආන්ගේ මුව මණ්ඩලේ බුදු පියාණන් වහන්සේගේ නේත්‍රාවන් අබිනීල පාටින් පිහිටලා තියෙනකොට කොයිතරම් ලස්සනක් ඒ මුව මණ්ඩලේ තියෙන්නේද? ඒකනේ සඳහන් කරන්නේ කොයි පාටින් යුක්තයිද? ඊ타මත්ම තද නිල් පැහැයෙන් ඊ타මත්ම ලස්සනින් යුක්තයි. දියබෙරළිය මලක් වගේ ඒ මලක තියෙන වර්ණය වගේ භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රා මණ්ඩලේ වර්ණවත් පාටයි කියන කාරණාව සඳහන් කරනවා. එහෙනම් කොයිතරම් මනෝඥයිද? කොයිතරම්නම් ලස්සනයිද? අපිට හිතලා ඉවර කරන්න බෑ. අපි දකිනවා සමහර අය ඉන්නවා සුදු පාටයි හැබැයි ඇස් දෙක නිල් පාටයි. එතකොට බලන්නකො සුදු පාටයි නිල් පාටයි ගලපුණාම කොයිතරම් ලස්සනක් තියෙනවද කියලා. එතකොට සමහරක් අය ඉන්නවා කළුම්ම කළු පාටයි කාල වර්ණ පැහැයයි ඇස් දෙක නිල් පාටයි. එතනත් ලස්සනක් තියෙනවා කියලා මේ සමාජය ගණන් ගන්නවා. හැබැයි අපි කවුරුත් දැකලා තියෙනවද? මුළු ශ්‍රී දේහෙම රන්වන් පාටයි. මෝ මණ්ඩලයේ හැම වෙලේකම උදේට පිපුණු නිල් මහනෙල් මලක් වගේ උදේට පිපුණු නෙළුම් මලක් වගේ. හැබැයි ඒ මෝ මණ්ඩලයේ නේත්‍රා මණ්ඩලය නිල්ම නිල් පාටින් පිහිටලා තියෙනවා කියන එක අපි කවදාකවත් දැකලා තියෙනවද? මේ ජීවිතේ නම් දැකලා නැතුව ඇති.
එම්නම් කොයිතරම් ලස්සනක් මෝ මණ්ඩලයේ තියෙන්නේ ඇද්ද කියන කාරණාව අපට තේරෙනව නේද? එහෙනම් ඒ අපි විග්‍රහ කළේ අබිනීල නෙත්තෝ කියන මහා පුරුෂ ලක්ෂණය. මීළඟ මහා පුරුෂ ලක්ෂණය ගෝපකුමෝ. මේ මහා පුරුෂ ලක්ෂණයෙන් සඳහන් කරනවා බුදු පියාණන් වහන්සේගේ අබිනීල නේත්‍රාවන්. අබිනීල නෙත්තෝ කියන කාරණාවෙන් සඳහන් කළා නිල් පාටයි ඇස්. ආන්ගේ ඇස් දෙක ඒ නේත්‍රාවන් හරියට කොයි වගේද පිහිටලා තියෙන්නේ කියන කාරණාවයි මේ ගෝපකුමෝ කියන කාරණාවෙන් මහා පුරුෂ ලක්ෂණයෙන් සඳහන් කරන්නේ. එදාම ඉපදුන වසුපැටියෙකුගේ ඇස් වගේ. අලුත ඉපදුන ඒ දවසම ඉපදුන වසුපැටියෙකුගේ ඇස් කොයි වගේද පිහිටලා තියෙන්නේ. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රා පිහිටලා තියෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ඉදිරියට නේරලත් නේ. යටට ගිලිලත් නේ. හරියටම පිරිලා තියෙන ඇස් තියෙන්නේ කියලා සඳහන් කරනවා. සමහර අය ඉන්නවා ඇස් දෙක හුඟක් යටට හුඟක් යටට ගිලිලානේ. අපි වගේ සාමාන්‍ය අය. එක්කෝ එහෙම නැතිනම් ඇස් දෙක හුඟක් එළියට නේරලයි තියෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහේ මේ මුව මණ්ඩලේ අලුත ඉපදුන එදිනම ඉපදුන පුංචි වහුපැටියෙකුගේ ඇස් වගේ හැම මොහොතකම මහ පුදුමාකාර විදිහට පිරීලා ලස්සනකට පිරීලා තියෙනවා කියන කාරණාව සඳහන් කරනවා. මීළඟ මහා පුරුෂ ලක්ෂණය උන්නා බමුකන්තරේ ජාතා. උන්නා කියන්නේ මේ තමයි ඌර්ණ රෝම ධාතුව. භාග්‍යවතුන් වහන්සේගේ නලල්තල් මණ්ඩලයේ මැද ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ නලල්තලයේ ටිකක් විශාලයිනේ. භාග්‍යවතුන් වහන්සේගේ නලල්තලයේ ටිකක් විශාලයි. එතකොට ඒ විශාල නලල්තලයේ මැද නලල් මණ්ඩලයේ මැද තමයි මේ ඌර්ණ රෝම ධාතුව දකුණු අතට කරකිලා පිහිටලා තියෙන්නේ. සඳහන් කරනවා ඌර්ණ රෝම ධාතුව පුළුන් රොදක් වගේ ඒ වගේම රිදී පාටින් රිදී ගුලියක් නලල් මණ්ඩලයේ මැද පිහිටලා තිබ්බා වගේ කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ ඌර්ණ රෝම ධාතුව දිගහැරියොත් මේ රෝමේ දිගහැරියොත් අතෙන් අඩක් තරම් දීර්ඝයි. අපේ තියෙන අතෙන් අඩක් තරම් දීර්ඝයි කියන කාරණාව සඳහන් කරනවා. අතහැරියාම රිදී ගුලියක් මෙන් භාග්‍යවතුන් වහන්සේගේ නළල් මණ්ඩලයේ මැද පිහිටනවා. එහෙමනම් සඳහන් කරනවා රන්වන් වූ රත්තරම් පාටින් බැබලෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ තියෙනකොට මේ ශ්‍රී දේහයේ නළල් මණ්ඩලයත් රත්තරම් පැහැෙන් තියෙනකොට රන්වන් වූ නළල් පටලයේ මැද රිදී පාටින් මෙන්න මේ දක්ෂිනාවර්තව කැරකිලා ගියපු ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසාමයි බමුණන් 108 දෙනෙක් විවිධ මත ප්‍රකාශයක් සිද්ධ කරනකොට කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය ඒකාන්තයෙන්ම ලෝතුරා බුදු වෙනවාමයි කියන කාරණාව විශේෂයෙන්ම මතක් කළේ මේ ඌර්ණ රෝම ධාතුව නිසා මේ පිහිටලා තියෙන විශේෂ ක්‍රමය නිසා. එහෙමනම් සඳහන් කරනවා උන්නා බමුකන්තරේ ජාතා මේ ඌර්ණ රෝම ධාතුව රන්වන් වූ නලල් තලයේ මැද නලල් මණ්ඩලයේ මැද රිදී පාටින් රිදී ගුලියක් තිබ්බා වගේ දක්ෂිනාවර්තව කරකිලා තියෙනවා. 32 වෙනි මහා පුරුෂ ලක්ෂණය සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ හිසේ නලල් මණ්ඩලය අපේ වගේ එහෙම නෙවෙයි. ඒක මුලින් සඳහන් කළා. අපේ වගේ නලල් මණ්ඩලයක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේට තියෙන්නේ. එක්කෝ අපේ පුංචි එහෙම නැතිනම් හිස රෝමයන්ගෙන් හිස් කෙස් වලින් එහෙට මෙහෙට වෙලා වෙනස් වෙලා
අපිරිසිදු වෙලා කැත වෙලා තමයි පිහිටලා තියෙන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ මුව මණ්ඩලයේ මේ නලල් මණ්ඩලය උන්හිස සීසෝ නලල් මණ්ඩලය අපේ වගේ එහෙම නෙවෙයි. පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඒ වගේම විශාලයි. එක කනක හිඳ ඊළඟ කන දක්වාම විශේෂ මාංශ රැල්ලකින් වැහිලා තියෙන කියන කාරණාව සඳහන් කරනවා. එක කනක ඉඳලා ඊළඟ කන දක්වාම භාග්‍යවතුන් වහන්සේගේ නලල් මණ්ඩලයේ විශේෂ රන්වන් වූ මාංශ රැල්ලකින් වැහිලා තියෙන කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. අතීතයේ රජවරු මේ ඔටුන්න පළඳින්න කලින් ජටාව පළඳින්න කලින් මේ නලල් පටියක් බඳිනවා නලල් මණ්ඩලයේ වෙහෙන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා ඇයි ඒගොල්ලෝ අමුතුවෙන් ලස්සනක් එකතු කරගන්න මේ නලල් පටියක් බඳින්නේ? හොඳ උදාහරණයක් මහා කප්පින රජුරු. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. වෙලෙන්දන් ගින්නේ දැනගන්නේ. දැනගන්නකොට එතනදි සඳහන් කරනවා නලල් පටියේ ගලවලා තමන්ගේ දේවිය වන අනෝජාවට ඒ නලල් පටියේ ලියුමක් ලියනවා. ඒ නලල් පටියේ තමයි ලියන්නේ අනෝජා මං කවමදාක්වත් ආයේ මාලිගාවට එන්නේ නැහැ. මම මේ හෙව්වේ රජ සැපවත් කාම සැපයත් නෙවෙයි මේ ලෝකේ. මං හෙව්වේ ලෝතර බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙට පහළ වෙලාදී කියලා. ඒ අති උත්තමයන්න් වහන්සේ මේ මනුස්ස ලෝකෙට පහළ වෙලා අනෝජා. මං මේ අති උත්තමයන්න් වහන්සේ හොයාගෙන යන්න යනවා. මං නැවත වතාවක් මාලිගාවට එන්නේ නෑ අනෝජා කියලා මේ රන්වන් වූ නලල් පටියේ තමයි ලියුමක් ලියලා මාලිගාවට යවන්නේ. මේ පණිවිඩය අරගෙන එන වෙළඳුන්ට ඇති තරම් මුදල් කහවණු දෙන්න කියලා තමයි මේ නලල් පටියේ වෙළඳන්ට දීලා රජුරෝ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ. මම මේ කාරණාව සඳහන් කළේ එතකොට එතන සඳහන් කරනවා කප්පින රජුරෝ නලල් පටියක් බැඳා කියලා. එහෙනම් එයි මේ නලල් පටිය බඳින්නේ අමුතුවෙන් ලස්සනක් මූණට එකතු කරගන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේට ඒ විශේෂ මාංශ රැල්ල පිහිටලා තිබුණා. ඒකෙන් බුදු පියාණන් වහන්සේගේ මූ මණ්ඩලයට මහ පුදුමාකාර ලස්සනක් එකතු වුණා. හැබැයි සඳහන් කරනවා ඒක සාමාන්‍ය අයට පිහිටියේ නේ. ආන් ඒ නිසා තමන්ගේ මූණට නලල් තලයේ මැද විශේෂ මාංශ රැල්ලක් නැති නිසා රජවරු විශේෂයෙන් රත්තරන් නලල් පටියක් නිර්මාණය කරලා ආන් ඒ නලල් පටියෙන් මේ නලල් මණ්ඩලයේ වහලා ඒ නලල් පටියෙන් ඔතාගෙන ඊට පස්සේ ජටාව එහෙම නැතිනම් මේ ඔටුන්න පළඳිනවා. ඒකට පුදුම ලස්සනක් මේ මුහුණට හිසෙන් ඉහළට වෙනමම එකතු වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව සඳහන් කළේ උන්හිස සීසෝ කියන කාරණාව සාකච්ඡා කරන්නයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ නලල් මණ්ඩලයේ විශේෂ මාංශ රැල්ලක් එක කනක ඉඳලා ඊළඟ කන දක්වාම පිහිටලා තියෙනවා කියන කාරණාව සාකච්ඡා කරනවා. එමනම් මේ තමයි දෙතිස් මහ පුරුෂ ලක්ෂණ. අපි දේශනා කීපයක් පුරාවටම මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළා. අද දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරපු එක මේ බ්‍රහ්මායු සූත්‍රයේ තුලින් නිමාවටපත් වෙනවා. ඊළඟ 9 වෙනි දේශනාවේ ඉඳලා නැවත අපිට බ්‍රහ්මායු සූත්‍රය සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් සඳහන් කරනවා මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණය
දැන් අපි දන්නවා. දැන් හිතලා බලන්න මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්ම භාග්‍යතුන් වහන්සේ යුක්තයි නම් තවත් 80 අනුව්‍යංජනයෙන් යුක්තයි. 80ක් අනුව්‍යංජනයෙන් යුක්තයි. එතකොට හිතලා බලන්නකෝ. ශාස්ත්‍රූවරයන් වහන්සේ කොයි වගේද? දැන් තේරෙනවද අපිට හිතලවත් නිම කරන්න බෑ කියලා. මේ විදිහටම අපට ජීවමාන සංඥාව අරගන්න පිළිමයක්වත් නෙලන්න පුළුවන්ද? දැන් ඒක හිතන්නකෝ. අපට එහෙම කරන්නවත් හරියට පුළුවන්ද? අපට ඒක කිසිම දවසක සිද්ධ කරන්නවත් බෑ. එහෙනම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් විශේෂ වෙනවද මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් තුළ. එහෙමනම් සඳහන් කරනවා යම් කෙනෙක් මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ලබනවා නම් මුළු මහත් ලෝකයේ පුරාවටම ප්‍රසිද්ධියක් ලැබනවා. ඒ විතරක් නෙවෙයි විශේෂය බවට පත් වෙනවා. කැපිපේනයි බවට පත් වෙනවා. ඒ වගේම යම් කෙනෙක් මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ලබනවා නම් එක්ක සක්විති රජ වෙනවා. එහෙම නැතිනම් ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ලැබෙනවා. එතකොට ලෝතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සක්විතිකමත් අතහැරලා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ලැබුවා. එතකොට මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් පිළිබඳව තමයි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තුමාට මාස ගණනක් පුරාවටම තමන් පරීක්ෂා කරලා ඉගෙන ගත්ත සියල්ලම ළඟට ගිහින් කියනවා ගුරු පියාණෙනි ගුරුතුමනි ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව පැතිරෙන සියලු කීර්තිය සැබෑවක්මයි. ඒ සියලු කීර්තිය ඇත්තක්මයි. උන්වහන්සේ පිළිබඳව යම් ගුණයක් පැතිරෙනවා නම් ඒ ගුණය සැබෑවක්මයි. සියලු දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ යුක්තයි. මෙහෙම කියලා. තවත් විශාල කාරණා ටිකක් සාකච්ඡා කරනවා මේ සූත්‍රයේ. අපි කිසිම දිනක අහලා නැති කාරණා. 9 වෙනි දේශනාවේදී 9 වෙනි කොටස සාකච්ඡා කරනකොට අපි ඒ කාරණා සාකච්ඡා කරමු. ඉතින් මහ පුදුමාකාර සතුටකින් තමයි උත්තරමානකතුමා මතක් කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේමයි උන්වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේමයි ගුරු පියාණෙනි කියලා. ඉතින් අදට අපි මේ දේශනා කොටස 8 වෙනි කොටස නිමාවටපත් කරමු. ලෝතර බුදු පියාණන් වහන්සේ දකින්න භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. උන්වහන්සේගේ මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් අපිට ජීවමාන සංඥාවෙන් අපේ හිතේ මෙනෙහි කරමින් දකින්න පුළුවන්කම බුද්ධානුස්සතිය වඩන කෙනෙකුට තියෙනවා. බුද්ධානුස්සතිය වඩන අයට මේ බ්‍රහ්මායු සූත්‍රයේ බොහොම වටිනා කියන සූත්‍රයක් කියන කාරණාව මතක් කරනවා. එහෙමනම් අද මේ උතුම් වූ සද්ධර්ම කාරණා ලෝකයට දානය කරමු. රැස්කල සියලු පින් බලයෙන් ඔබ සියලු දෙනාට සසරින් එතර යන්න මේ සියලු කුසල මහත් වූ ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වය මාළඹේ සුදර්ශන මාවතේ පදිංචි සමන්ත ඉද්දමල් දෙනිය මහත්මිය සහ අමල් බටවල පින්වත් මහත්මාණන් ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂ පවුලේ පින්වත් පිරිස විසින් මේ පින්වත් පිරිසගේ උතුම් වූ බලාපොරොත්තු අරමුණ 2019 11 වෙනි මාස 25 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන ජනදාස ඉද්දමල් දෙනිය පින්වත් මහත්මාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් එතුමන්ට සංසාර සාගරයෙන් එතර යාම උදෙසාම පින් පැමිණවීමත් මීට වසරකට පෙර පරලෝ සැපත් නැසී ගිය ජනදාස ඉද්දමල් දෙනිය මහත්මාණන්ට චන්ද්‍රා විතානගේ පින්වත් මහත්මියට
එඩ්වින් බටවල පින්වත් මහත්මානන්ට, රූපා කුමාරි විතානගේ යන මහත්මියට ඇතුළු සංසාරගත ඥාති වර්ගයාට මේ සියලෝම පින් අනුමෝදන් කිරීම අරමුණු වශයෙන් සිදු කරගන්නට යෙදුණා. රැස් කළ සියලුම පින් දහම් සංසාරගත ඥාතීන්ට අනුමෝදන් වේවා. අමා මහ නිවනින් සැනසීම ළඟා කරගනිත්වා කියලා පින් අනුමෝදනා සිද්ධ කරනවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. රෝගාතුරව සිටින නිර්මලී බටවල පින්වත් මහත්මියට නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. ඉනුක බටවල සහ විදුල් බටවල පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට, මෙලොව පරලොව දෙලොව ජීවිත සුවපත් කර ගැනීමට හැමට මේ සියලු පින් දහම් තුළින් රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. පවුලේ සෑම සියලු දෙනාම ඇතුළු නෑදෑ හිතමිතුරන්ටත් ලෝකවාසී සියලුම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. මේ ඇති වී තිබෙන වසංගත තත්වයෙන් මුළු මහත් ලෝක ධාතුවම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාද මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේට, බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ තුළ බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ධර්මදේශකයන්න් වහන්සේට පින් පමුණවනවා. මාහට අනුමෝදන් කළ සියලු පින් මම ප්‍රවෘජා භූමියට පත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මෙම ධර්ම දානමය කුසල කර්මය ඔබට මට සංසාර සාගරයෙන් එතර යාම දෙසාම පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.